ආයුබෝවන් ඔබ මේ එකතු වන්නේ සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ප්‍රසන්න ජයනෙත්තේ මම රුවන්ති බස්නායක ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කමිටුව වෙනත් රටක සිට සාක්ෂි විමසීමේ සූදානමක මාධ්‍ය වාරණයක් පිළිබඳව විපක්ෂ නායකවරයාගෙන් රජයට චෝදනා සාමය එපා කියූ යුක්‍රේන ජනපති යුද්ධයක් ප්‍රකාශයට පත් කරයි. පාපන්දු ලෝක කුසලානේ සියලු තරඟ පරාජයට පත් වූ දකුණු කොරියානුවන්ට සිය රටේදී ටොෆි සංග්‍රහයක්. ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සහ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශවයන්ගේ අදහස් විමසීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටු සමාජිකා අස්මා ජයගීර් පවසනවා. පරීක්ෂණ මණ්ඩලයට නම් කරනු ලැබීමෙන් අනතුරුව මාධ්‍ය සමග පැවති සිය ප්‍රථම සාකච්ඡාව ලෙස BBC සංදේශය වෙත අදහස් දක්වමින් ඇය මේ අදහස් බල කර තිබෙනවා. එහිදී ඇය BBC සංදේශය සමග කළ සාකච්ඡාවේ කොටස් කිහිපයක් අප උපුටා ගනු ලැබුවා. ශ්‍රී ලංකා ආණ්ඩුව මේ පරීක්ෂණවලට සහයෝගය දීම ප්‍රතික්ෂේප කරනවා. මේ පරීක්ෂණවලට ශ්‍රී ලංකාවේ කුමන හෝ අයෙක් සහයෝගය දෙනවා නම් ඒක වළක්වන්න ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සාහ කරයි කියලා මත පළ වෙලා තියෙනවා. ඒක මේ පරීක්ෂණවලට බාධාවක් වෙයිද? Well, it always is a problem when it comes to the question of accountability. වගකීම පිළිබඳ කතා කරනවා නම් ඔව් ඒක ප්‍රශ්නයක් වෙනවා. මේ පිළිබඳ සැලකිල්ල දක්වන්න අවශ්‍යයි කියන කාරණාව ආණ්ඩුව දකී කියලා මම හිතනවා. ඔබ කොහොමද ශ්‍රී ලංකාවේ සිටින මිනිස්සුන්ට කතා කරන්නේ? ලංකාවේ ආණ්ඩුව ඔබට වීසා බලපත්‍ර නිකුත් නොකර හිටියොත් Let me just put it to you in this way that there have been international inquiries. රටවල් වල ආණ්ඩුවල සහයෝගයකින් තොරව සිදු වූ අන්තර්ජාතික පරීක්ෂණ මීට පෙරත් සිදු වෙලා තියෙනවා. සහයෝගය නැති වුණා කියලා ඒ පරීක්ෂණ නැවැත්තුවේ නැහැ. මිනිස්සු තොරතුරු ලබා දීම ආණ්ඩුව විසින් වළක්වන්න හැදුවොත් ඒ හරහා ආණ්ඩුවේ තත්ත්වය තවත් උග්‍ර වීම විතරයි සිද්ධ වෙන්නේ. ඔබ කාටද කතා කරන්නේ තොරතුරු ලබා ගන්න? We always talk to victims. That is absolutely essential. අපි හැම වෙලාවකම කතා කරන්නේ අපරාධයට ගොදුරු වූ තැනැත්තාට. ඒ වගේම තමයි අපරාධ සිදුවන කාලයේ තීරණ ගැනීමේ බලය තිබිච්ච පුද්ගලයන්ට. අපි සටන්කරුවන්ට කතා කරනවා. අපි ලංකාවට ගියොත් පොලිසියට කතා කරනවා. එහෙම නොවුනොත් රජයේ නොවන ආයතන, මාධ්‍ය සිවිල් සංවිධාන වගේ වෙනත් පාර්ශව වලින් තොරතුරු ලබා ගන්න වෙනවා. ඔබ කොහොමද සහතික කරන්නේ මේ පරීක්ෂණ ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව සිදුවන දෙයක් නොවන බවට? I think none of the three people on this commission have any biases against the Sri Lankan government. මේ පරීක්ෂණවලට සහභාගී වෙන තිදෙනාගෙන් කවුරුත් ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව සිටින කිසිවෙකුට පක්ෂව ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. අපි ඉතා විවෘත මනසකින් තමයි මේ දිහා බලන්නේ. රටේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවකට තියෙන වගකීම පිළිබඳ අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ වගේම තමයි අන්තර්ජාතික මානව හිමිකම් නීතියට අනුව කටයුතු කරන්නත් ආණ්ඩුවකට අවශ්‍යයි. රජයේ ජනමාධ්‍ය වාරණ හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ සිය කාර්යාලයේදී මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව සමග පැවති සාකච්ඡාවට එක්වෙමින්. සාමාන්‍යයෙන් ආගම් ભેද පිළිබඳ ගැටුම් ඇති වුනහම වර්ග ભેද අනුව ගැටුම් ඇති වුනහම මාධ්‍යයට යුතුයකමක් තියෙනවා. ඒ අවස්ථාවේදී ඒවා සමතයකටපත් වෙන විදිහට ප්‍රශ්න වැඩි වෙන්නේ නැතුව ජාතිවාදයේ ආගම් ભેද අවුස්සන්නේ නැතුව තමන්ගේ පුවත් වාර්තා කරන්න. අලුත්ගම බේරුවල සිද්ධියෙන් පස්සේ පුවත්පත් වාරණයක් හැටියට ලිපියක් හැම මාධ්‍ය ආයතනයකම එව්වා. එතන කිව්වේ මේ අනුව ක්‍රියා නොකරුවොත් ඔයගොල්ලෝ විරුද්ධව නඩු දානවා. මාධ්‍යයට කිව්වේ එදා දරගටවුමේ සිද්ධිය කවුද ආවේ කියලා කියන්න එපා කියලා. මතයක් දෙන්න පටන් ගත්තේ ආණ්ඩුව ස්වාමින් වහන්සේ ගමන් කරපු වාහනයකට ගැහුව එකෙන් ස්වාමින් වහන්සේට තුවාල වුණ එකෙන් ඇති වුණු සිද්ධියක් කියලා. ඒක පෙන්වන්න බැලුවේ පළාතේ ඉන්න සිංහල මිනිස්සු ගිහින් මුස්ලිම් අයට ගැහුවා කියලා මේ ගැන කෝප වෙලා. ඉරිදමම ගියද්දි ඒ ප්‍රදේශයේ මුස්ලිම් අය හම්බෙන්න ඒගොල්ලෝ එක කාරණයක් කිව්වා. නායකතුමනි මේ කරේ ප්‍රදේශයේ සිංහල මිනිස්සු නෙමෙයි. පිටින් ආවේ මිනිස්සු. ඇත්ත එළුනේ නැති නිසා ජාත්‍යන්තර වශයෙන් සිංහල බෞද්ධයන්ගේ නම නැති වුණා. කොච්චර බැන්නත් නවිපිල්ලට. ඒ වාර්තා එක හොඳ කාරණයක්. මේ රටේ මාධ්‍යවේදීන්ට වෙන තර්ජනය දාලා තියෙනවා. ඒක මුළු ලෝකෙටම යොමු වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය හැටියට මේකට විරුද්ධව අපි සටන ගෙනියනවා. එහෙනම් මේ මාධ්‍ය සංවිධාන වලත් ඒ සටන ගෙනියන එකට අපේ සහයෝගය තියෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සංචාරය කරමින් එම ප්‍රදේශවල සිංහල හා මුස්ලිම් ජනතාව හමු වුණා.
ජනාධිපතිතුමා මෙලෙස ඊයේ පස්වරුවේ බේරුවල සහ අලුත්ගම ප්‍රදේශයේ සංචාරක නිරත වුණා. අදාළ ප්‍රදේශයන්හි විනාශයටපත් නිවාස සහ දේපල යලි ගොඩනැගීමේ කටයුතු මෙහිදී ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. පතිරාජගොඩ දර්ගා නගරය මිරිච්චු කන්ද වරාපිටිය සීනවත්ත සහ අලුත්ගම යන ප්‍රදේශවල යලි ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන යලි ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ජනතාව හමු වී ඔවුන්ගේ සුවදුක්ද විමසා බැලුවා. අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න රෝහිත අබේගුණවර්ධන සහ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු බහරව සිටින මේජර් ජෙනරාල් උභය මැදවල යන මහතුරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී වී සිටියා. ජූලි 14 වනදා සිට 20 වනදා දක්වා ජාතික සමගිය උදෙසා සමාජ ඒකාබද්ධතා සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. සමාජ ඒකාබද්ධතාවය කියන්නේ මොන ජාතියකට ආගමකට අයත් වුණත් සිය කැමැත්තෙන්ම මුළු ගැන්වෙන. එක්ක සමාජය අනික් අයගේ වමනාවට කොන් කරනවා. සමාජයක තියෙන ප්‍රමුඛ ප්‍රවාහය කියලා එකක්. සමාජයේ පොදු කටයුතු වල මැදිහත් වීමේ අයිතිවාසිකම ඇති පිරිස්. සමහරු ඉන්නවා Tamanට සන්තුර්තානාන්තර නැති නිසා එයාට පුළුවන් වෙන්නේ සමාජය තුල ගැවසෙන්න අඩුවේ. නමුත් දැන් අපි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ මොන තරාතිරමකින් හෝ මොන මට්ටමකින් හෝ සමාජයේ මේ පොදු කටයුතු තුළ ගැවසෙන නිරත වන තැනට හැමෝම ගැනීම. දිවි නැගුමට, ඒ වගේම සමෘද්ධියට, ඒ වගේම සමාජ සේවා අමාත්‍යාංශයට ඒ පිළිබඳව අපි දැනුම් දෙනවා. රාජ්‍යයේ යම් යම් අංශ වලින් ඉටු විය යුතු දේවල් ජනයා වෙනුවෙන් ඉටු කරවා දීමට ඒ ජනයා හා ඒ රාජ්‍යාංශ සම්බන්ධ කිරීම. ඉතින් මේ විදිහට අපි එක්තරා විදියක අතරමැදි ක්‍රියාදාමයක ඉන්නේ. මේ පරිවර්තනය වීමේ ක්‍රියාදාමයේ තුල බිඳුණු සමාජය එකට සම්බන්ධ කිරීමටත් අපි උත්සාහ කරනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද වැඩභාර ගනු ලැබුවා. ඒ කොළඹ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී වසර 63ක් ඉක්මවන නාවික හමුදා ඉතිහාසයේ 19 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද දින සියදුරේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. නාවික සම්ප්‍රදායන්ට අනුකූල එම උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ නාවික හමුදා මූලස්ථානයේදී. හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා එම දුරෙන් විශ්‍රාම ගැනීම සහ වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාපති දුරේ කටයුතු ආරම්භ කිරීම නාවික හමුදා සම්ප්‍රදානුකූලව අද දින සිදු වුණා. නව නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්දැකීම් රාශියකින් පිරිපුන් නිලධාරියෙක්. නාවික හමුදාව වෙනුවෙන් ඉටු කරන ලද අති විශිෂ්ට වූ සේවාව උදෙසා වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාව තුළ විවිධ තනතුරු රැසක් හොබවා තිබෙනවා. කොළඹ දර්ශන විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හෙදෙම 1978 වසරේ අගෝස්තු මාස 23 වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවට 7 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය බට නිලධාරියෙකු ලෙස එක් වී ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සිය මූලික පුහුණුව ලබාගෙන තිබෙනවා. දේශීය මෙන්ම විදේශීය රටවල් රැසකදීද ජයන්ත පෙරේරා මහතා නාවික ශ්‍රේෂ්ඨය පිළිබඳව පාඨමාලා රැසක් හදාරා තිබෙනවා. වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාපතිවරයා ලෙස වැඩභාර ගැනීමේ අවස්ථාවට නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ බිරිඳ වන ශාලිකා පෙරේරා මහත්මිය මෙන්ම ඔවුන්ගේ දියණියන් දෙදෙනාද මෙම උත්සවයට සහභාගී වී සිටියා. හෙදියන් හා වින්නබු මාතාවන් අතර සූතිකාගාර රාජකාරී සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ උපලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ සෞඛ්‍ය සේවකින් තමන්ට පැවරී ඇති රාජකාරී නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවයි. තමන්ගේ වපසරිය තේරුම් නොගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කණ්ඩායම් විශේෂයෙන්ම හෙදියන් සිදු කරන යම් යම් ක්‍රියාමාර්ග නිසා අපි පෙන්නලා දුන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත බිඳ වැටීමකට සහ බිඳ වැටීමේ අනතුරක් තිබෙන බව. නමුත් සෞඛ්‍ය බලධාරීන් ඒ අවශ්‍ය අවස්ථාවන් වලදී ඍජු තීරණ ගැනීමට තිබුණු නොහැකියාව නිසා අද ඊ타ත්ම
දැවැන්ත අර්බුදයක් රට පුරා නිර්මාණය වෙමින් පවතිනවා. හෙදියන්ගේ හෙදකම හැරුණාම අනෙක් සියලුම රාජකාරී ඉල්ලනවා. හෙදියන් සූතිකාගාරයට ඇතුල් වන වෛද්‍ය ශිෂ්‍යයින්ගේ පවා බෑග් චෙක් කරන්න ගත්තා. වෛද්‍යවරු මේ කණ්ඩායමේ ඉන්න නායක. ඒක තේරුම් ගන්න. හෙදිය ගිහිල්ලා හෙද කර්මය කරන්නේ. ඒකයි යාට හෙදිය කියන්නේ. වින්නඹු මාතාව වින්නඹු කර්මය කරයි. වෛද්‍යවරු මේ සියලු දෙනාම එකතෙන් කරලා ඒ වැඩ පිළිවෙල කරපු ඉඳ තමයි රට මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන සෞඛ්‍ය දර්ශකාදී. මේකට පී.බී. ජයසුන්දර මහත්මයාගේ නායකත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා පී.බී. ජයසුන්දර මහත්මයාට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳ වැටෙන මාතෘ මරණ වැඩි කරන, ළමා මරණ වැඩි කරන කිසිදු ලියවිල්ලකට අත්සන් කරන්න එපා. එහෙම කළොත් ඒ සිද්ධ වෙන සියලුම වගකීම් ඒ පිළිබඳ තීන්දුව తీරන ගන්න අයට ගන්න වෙයි. මම හිතන්නේ හැමතුමා එක සාකච්ඡාවක් ඉදිරියේ තියන්න නියමිතව තිබෙනවා. ඒ ඉදින් මේ ගැටලුව निराකරණය කරගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් පුවත්පත් විපරම. දිවයින සැත්කමට නියමිත ගැබිනි මව්වරුන් සිහි නැති කර හෙදියෝ රෝහලෙන් යති දොස්තරලා සිහිය ගනිති. බබාලා ලැබෙන්නේ අම්මලා බය වෙලා. රාගම සූතිකාගාර ගින්න දරුණු වෙයි. හෙදියන් පෞල් සෞඛ්‍ය කනිෂ්ඨ සේවක පිරිස් අතින් පයින් වතුර බෝතල් වලින් ගුටි කෙලි. තුවාලු සේවක පිරිස් වල 14 දෙනෙක් වාට්ටු වල නැවත ප්‍රතිකාර ගනිති. ඇමරිකාවේ දොර වැසේ. ජනපති අලුත්ගම සහ බේරුවල නිරීක්ෂණ චාරිකාවක. මව්බිම කුඩු රජා රාගමින් පනි. ඥානසාර හාමුදුරුවන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම්. ඌවෙන් පළමු වෙඩිමුරේ තියන්න හරින් මහ ඇමති සටනට එයි. ඉතාලිය රියානතුරකින් ලාංකික යුවලක් මරුදකිති. අනුරාධපුර නඩුවක සාක්ෂි දෙන්න මහර මහේස්ත්‍රාත්වරයට කැඳවීමක්. රුපියල් 200ක් සොරකම් කළාට මව 7 හැවිරිදි දරුවාගේ අත ලිපට දමා පුච්චලා. ලංකාදීප ගලබොඩාත්තේ හිමිගේ ඇමරිකා වීසාව ලංගුයි. හේතුවක් දන්වා නෑ. කාලය අවසන් වෙන්න තිබුණේ 2016 දී. රාගම රෝහලේ හෙදී පෞල් සෞඛ්‍ය ගුටි කෙලියා. හෙදියන් 5කට පෞල් සෞඛ්‍ය 3කට තුවාල. මුද්‍රණ සංස්ථා සභාපති දොට්ට. කෝප් සභාපති ඩියුගේ නියමය ක්‍රියාත්මකයි. අබගසින් වැටි සිසුවෙකු මිය යාම. දික්කුඹුර විදුහල්පති අත්අඩංගුවට අද අධිකරණයට. ජනපති අලුත්ගම බේරුවල සිංහල මුස්ලිම් ජනතාව හමු වී. ඉතාලි ශ්‍රී ලාංකික යුවල රියා අනතුරකින් මරුට. ලක්බිම උපකුලපති ප්‍රාණ ඇපයට ගත් සිසුන් 38ක් ගැන පොලිස් පරීක්ෂණ. සිසුවාගේ මරණයට විදුහල්පති අත්අඩංගුවට ලේ පැල්ලම් මකා දමලා. මැති ඇමතිවරුන්ට වැඩමුළුවක්. පියා බීමත් පුතාට වෙඩි තබා මරා දමයි. කොබේගනේ පොලිස් පොතේ පිටු 10ක් අතුරුදන්. වකුගඩු මාරයාට 70,000ක් බිලි. ඉතාලිය අධිවේගී අනතුරකින් වෙන්නපුවේ යුවලක් මරුට ඥානසාර හිමිගේ වීසා ඇමරිකාව අත්හිටුවයි. දිනමින ජනපති අලුත්ගම බේරුවල නිරීක්ෂණ චාරිකාවක වසර 20කදී සිගරට් නිපැයුම මිලියන 600කින් පහළ බැහැලා. දුම් වැටියට වසරකට 21,000ක් බිලි වෙනවා. පිළිකා රෝගීන්ගෙන් 40%ක් දුම් බොන්නන්. නීති විද්‍යාලයට සිසුන් 177කට අඩු කිරීම ගැන කරුණු දැක්වීමට නීතිපතිවරයා කල් ලබා දෙයි. සුළඟේ වේගය වැඩි දීවර කටයුතු ප්‍රවේශමෙන්. විදේශ සේවා කාර්යාංශය නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවිය හරහා වංචා කළ මුදල කෝටි 3කට ආසන්නයි. රහස් පොලිසිය අධිකරණයට දන්වයි. දැන් කෙටි විරාමයක්. ව්‍යාලිත එකතු වන්නේ සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් දැන් විදේශ පුවත්. යුක්‍රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ විසින් එරට කැරලිකරුවන් සමග පැවති ඒකපාර්ශ්වික සාමක්‍රියාවලිය අත්හිටුවා තිබෙනවා. විදේශ මාධ්‍ය අද වාර්තා කළේ සාම්‍ය වෙනුවෙන් ලබා දී තිබූ අවස්ථාව කැරලිකරුවන් මග හැර ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇති බවයි. යුක්‍රේන බලධාරීන් සහ කැරලිකරුවන් අතර තාවකාලික සාමක්‍රියාවලිය දින 10ක් පුරා පැවැත්වුණා. එම ක්‍රියාවලිය ඊයේ පස්වරුවේ අවසන් වූයේ යුක්‍රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝගේ නියෝගය මතයි. යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ රූපවාහිනිය හරහා ජනතාව හමුවේ පෙනී සිටිමින් අපි ප්‍රහාර එල්ල කිරීමට සූදානම්. අපි අපේ භූමිය නිදහස් කරගන්නවා යනුවෙන් පවසා තිබෙනවා. මීට සමගාමීව පූර්ණ යුද මෙහෙයුමක් රුසියානු කැරලිකාර පාර්ශවයට එරෙහිව යෙදවීමට යුක්‍රේන ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව කැරලිකරුවන් බලය අත්පත් කරගෙන ඇති ප්‍රදේශ ඉලක්ක කර යුද ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි යුක්‍රේන රජයේ බලධාරීන් පවසන්නේ.
මේ අතර බටහිර රටවල නායකයන් සහ රුසියාව යුක්‍රේන ජනාධිපතිවරයා වෙත බල කර ඇත්තේ මෙම අර්බුදයට తాවකාලික සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි. දැන් යලිත් කෙටි විරාමයක්. ඔබ යලිත් සියත ටීවී ප්‍රවෘත්ති සමගින් දැන් සියත පිටිය. ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට ඊයේ සුදුසුකම් ලබා ගැනීමට ජර්මනිය සහ ප්‍රංශය සමත් වුණා. FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ 18 වෙනි දිනය සනිටුවන් කරමින් ඊයේද තරඟ දෙකක් පැවැත්වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටේට සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීම සඳහායි. මෙහි පළමු තරඟය පැවැත්වුණේ ප්‍රබල ප්‍රංශය සහ නයිජීරියාව අතරයි. තරඟයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතාම වේගවත් තරඟ රටාවක් අනුගමනය කළා. මේ අතරතුර ප්‍රංශ කණ්ඩායමට ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා රැසක් අහිමි වී ගියා. ඒ නයිජීරියානු ගෝල් රකින්නාගේ දක්ෂතාවය සහ ප්‍රංශ ක්‍රීඩකින්ගේ ඉලක්කය නිසි ලෙස ගෝලය වෙත යොමු නොවීමත් සමගයි. කෙසේ වෙතත් තරඟයේ පළමු ගෝලය 79 වන මිනිත්තුවේදී වාර්තා වුණා. ඒ ප්‍රංශ කණ්ඩායමේ පවුල් පොග්බා විසින් පසුව 90 වන මිනිත්තුවේදී ජෝසප් යෝබෝ විසින් ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. යනු ප්‍රංශය ගෝල 2-0ක් ලෙස නයිජීරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. ඉන් අනතුරුව පැවතුනේ ජර්මනිය සහ ඇල්ජීරියාව අතර තරඟයයි. මෙම තරඟයේද ආරම්භයේ සිට ඉතාම තියුණු මුහුණුවරක් ගෙන තිබුණා. කණ්ඩායම් දෙක අතරින් ජයග්‍රහණය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා තිබූ ජර්මනියට ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා රැසක් ඇල්ජීරියානු කණ්ඩායමේ දැල් රකින්නා විසින් විශිෂ්ට ලෙස වළක්වනු දක්නට ලැබුණා. කෙසේද ජර්මන් කණ්ඩායම තරඟයේ ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් වන්නේ 92 වන මිනිත්තුවේදී. එම ගෝලය ඇන්ඩ්‍රේ විසින් වාර්තා කළා. ජර්මනිය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වූයේ මෙසවුඩ් ඔසිල්ගේ ගෝලයයි. ඉන් අනතුරුව ඇල්ජීරියාවද ගෝලයක් වාර්තා කිරීම කැපී පෙනුණා. එම ගෝලය ජුබෝ විසින් වාර්තා කළා. ඒ අනුව තරඟය ගෝල දෙකට එකක් ලෙස ජර්මන් කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින් නිමාවට පත් වුණා. මෙම ජයග්‍රහණත් සමගින් ප්‍රංශය සහ ජර්මනිය සුපිරි කණ්ඩායම් 8 දෙනාගේ තරඟ වටේදී ලබන 4 වෙනිදා මුණ ගැසීමට නියමිතයි. මේ අතර ලෝක කුසලාන පාපන තරඟාවලියේ මූලික වටේ සියලු තරඟවලින් පරාජයට පත් වූ දකුණු කොරියානු කණ්ඩායමට අද සිය රටේදී දැඩි නින්දාවකට මුහුණ දීමට සිදු වුණා. දකුණු කොරියානු ජාතික පාපන්දු කණ්ඩායමට මෙලෙස එරට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි අප්‍රසාදය පළ වුණේ ඔවුන් සිය රටට පැමිණීමෙන් පසුව ගුවන්තොටුපළේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරයි. එහිදී කොරියානු කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවේ කෝපයටපත් ක්‍රීඩා ලෝලීන් පිරිසක් ක්‍රීඩකයින් දෙසට ටොෆි වලින් දමා ගසා තිබෙනවා. කොරියානු සම්ප්‍රදායට අනුව ටොෆි වලින් දමා ගැසීම අතිශය අවඥා සහගත ක්‍රියාවක්. මෙම සිදුවීමත් සමග දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයකට සහ කනගාටුවට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අද නියමිත සියත ටීවී ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. හම්බෙමු යලිතට රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.